සුබ සන්ධ්‍යාවක්. ඉදිරි දිනක එළඹෙන්නා වූ ඔක්තෝබර් 1 වෙනිදා හෙවත් ලෝක ළමා දිනය නිමිති කොටගෙන අපේත් විශේෂ කැමැත්තක් අනුව යම් පියෙකුගේ ඉල්ලීමක් මත දරුත් දෙනෙකුගේ සදහැවර අනුග්‍රහයෙන් අපි පසුගිය සතියේ ළමා ලෝකය ගැන ටිකක් කතා කළා. මෙහිදී මම පාලි මුකුත් පාවිච්චි කළේ නැතුව මේ වර්තමාන අධ්‍යාපනය කියන්නේ මොකද්ද, මේකෙන් ලැබෙන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කළා. පමණක් නෙවෙයි, යන්න පුළුවන් නම් ඒකේ යන්න පුළුවන් දර යන්න කියලාත් කිව්වා. නමුත් මම කිව්වා මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ ඉගෙන ගත්ත අය විතරක් නෙමෙයි, ඉගෙන ගන්න බැරි අයත්, ධනවත් අය විතරක් නෙවෙයි, දුප්පත් අයත්, සුව පහසු රැකියා කරන අය විතරක් නෙවෙයි, අනිත් අයත් ජීවත් වෙන්න ඕන කියලා. දරුවන්ගේ ලෝකයේදී ඔවුන් මේ දරුවන් වශයෙන් පාසලෙන් ඉවත් වෙලා පුරවැසියන් වශයෙන් යන්නේ අද ඔය ඉන්න මට්ටම වගේම විවිධ ශේෂ්ත්‍ර සඳහා. එතකොට හොඳ වැඩි සල්ලි මත සැප තියෙන්නේ කියන තේමාව ගත්තොත් එහෙනම් සල්ලි නැති ඔක්කොම දුකටපත් වෙනවා. ඔය ඉතින් දලිද්‍යම් බික්කේ දුක්ඛං ගිහිනෝ කාමභෝගිනෝ කියලා වචනයක් තිබෙනවා. දරිද්‍රතාවය ගියායට දුකක් කියන එක. එහෙම නෙවෙයි, අපි තවත් විදිහකින් බලන්න ඉගෙන ගන්න ඕන. මේ දරුවන්ගේ ලෝකය අසුන්දර කිරීමේ අපරාධයක්, ඛේදවාචකයක්, ප්‍රමාදයක් මේ සමාජය තුළ සිදුවෙමින් පවතිනවා. වගකිව යුත්තේක් නෑ, Taman මතින් වෙනවා කියන්න දන්නේ නෑ. මෙන්න මේ අපරාධය අපි වළක්ව ගන්නේ කොහොමද? හොඳම දේ දරුවන්ට කියන වචනේ යටතේ එහෙනම් මේ දරුවන්ගේ සුන්දර ලෝකයේ සුන්දර විදිහට තියන්නේ කොහොමද අපි? මේ දරුවන්ගේ ලෝකෙද මේට ඉස්සර ලෝකෙද මේ අටලෝ දහම කියන කාරණා ලෝකෙ සිදු වෙන්නේ? එදත් අදත් ඉදිරියටත් මේ අටලෝ දහම කියලා එකක් තියෙන බව දරුවෝ දන්නවද? කුඩා දරුවෝ නැහැ. ඒ පිළිබඳ සුභ හෝ අසුභ ආදී ප්‍රතිචාර තියෙනවද? ඒත් නැහැ. එනම් මේ දරුවෙක්, තරුණයෙක්, වැඩිහිටියෙක් බවට පත් වී යන ගමනේදී 100%ක්ම මේ මුදල් පසුපස ගත කරන ජීවිතය තුළ තව පැත්තකින් වරදක් සිදු වෙනවා. අන්නේ වරද හැමතැනම සිදු වෙනවා. ඒ සඳහා පෙළගස්සන්නා වූ මව්පියන්, ගුරුවරුන්, පාලකයන් සියලු දෙනාමත් එහි වරදකරුවෝ. ඔවුන් වරද කවද පිළිගනීද, කවද හදයිද කියන්න දන්නේ නැහැ. නමුත් අපි දැකලා තියෙනවා වැඩිහිටියන්ගේ ලෝකෙට වුණ දේ, තරුණ මැදිවි යාට ලෝකෙට වුණ දේ, තරුණයන්ගේ ලෝකෙට වුණ දේ වෙන දේ. මේ ලෝකෙට ඔබව ගෙනියන්නේ නැතුව, උගතුන් බුද්ධිමතුන් බවට පත් කරමින් මේ වැඩිහිටපත් වුණෙන් පස්සේ සැමියා විසින් බිරිඳ මරණ, පොලිස් නිලධාරියා විසින් සහකාර පොලිස් සේවකයා තරහින් වෙඩි තියලා මරණ, තමන්ට තමන් පාලනය කරගන්න බැරුව තමන් වෙඩි තියාගෙන මැරෙන මේ ලෝකෙට ඔබව ගෙනියන්නේ නැතුව ඔබට ජීවත් වීම වගේ කියලා දෙන්නට, මේ වගේ අනුවන තීරණ ගන්න තැනට ඔබේ මනසපත් නොවෙන්නට මොකද්ද මට දෙන්න තියෙන අවවාදය?
මම මෙතෙන්දි ගුරුකට ගන්නේ මගේ අත්දැකීම් වලට වඩා තථාගත බුදු පියාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම. මෙන්න මේ කාරණය යමක් කමක් තේරෙන වයසේ ඉඳලා දරුවෝ තේරුම් ගන්න, යමක් කමක් තේරුම් ගන්න ඉස්සෙල්ලා මව්පියන් අර කියවනට කියන්නේ ගොනා හැරෙනකොට දැනගන්නවා කියලා පොල් පැලේ කන්න කියලා. මේ දරුවන් හැරෙන්නේ දුකටපත් වෙන ලෝකෙට කියන එක තේරුම් ගන්න තරම් ගුරුවරුන්ට, පාලකීන්ට, වැඩිහිටියන්ට පෙනීමක් තියෙන්න ඕන. ඔවුන්ට තමයි ඒක පළම වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ම ඒ වුණාට මහා සෞභාග්‍යමත් දෙයක් කියලා පෙන්නමින් ඒ පැත්තට පොළඹවනකොට මෙහෙවනකොට රටත් මේ රබ් ගංකානංකාට කීම දේ අමාරුව. මම ඔබට පාලි පාඨයක් ගන්නවාද? උපදී නිදානා පබවಂತಿ දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා. මෙන්න මේක ඕනෑම කෙනෙකුගේ සිත තුළ වෙන්න පුළුවන් දෙයක්. මේ වැඩේ නොවි කොහොමද දරුවෝ ගෙනියන්නේ? මොනවද උපදි කියන්නේ? මොනවද නිදන් කියන්නේ? නිදන් කියන්නේ ගවඩා කරන ඒවානේ පස්සේ ගන්න. එහෙනම් මේ ජීවිතය තුළ අද තියලා හෙට ගන්න, හෙට තියලා අනිද්දා ගන්න, පස්සේ ගන්න සිත ඇතුළට තියෙන යම් යම් කරුණු වලට කියනවා උපදි, තියනවට කියනවා නිදාන කියලා. ඒ උපදි නිදාන කිරීමෙන් නම් දුක් හටගන්නේ දරුවන්ගේ සංඛ්‍යාවෙන් පටන් අරගෙන මේ උපදි සංඛ්‍යාව නිදන් කිරීම ඉහළ යනවා නම් දරුවෙක් තුල ඔහුගේ ජීවිතය බකින්හැම් මාලිගාවේ හිටියත් දුකටපත් වෙන එක වළක්වන්න බෑ නේද? ගාමිණීත් එක්ක කරන සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ ගාමිණී ඇවිදින් කියනවා ස්වාමීනි මට දුකයි නිරෝධයයි දේශනා කරන්න කියලා. පාලි මොකක්වත් පාවිච්චි කරේ නැතුව බුදුරජාණන් වහන්සේ ඔබ මට උත්තර දෙන්න කියලා එයාගේ ජීවිතය ගැන අහනවා. එදත් කීවද මම දන්නේ මම මෙතෙන්ද ගන්නම් ඒක. ඒකේ ඔහුට දුකක් කරදරයක් ඇති වෙන විදිහවල් ගමේ ඉන්න කාට හරි දුකක් කරදරයක් පීඩාවක් තර්ජනයක් වුණාම ඔබට දුක දැනෙනවද? දැන පිරිස් ඉන්නවද? ඉන්නවා. ගමේ ඉන්න කාටවත් මෙහෙම පීඩාවක් කරදරයක් වුණාම දුක දැනෙන්නේ නැති විරිසුත් ඉන්නවද? ඉන්නවා. ඒ දුක දැනෙන හේතුව මොකක් නිසාද? පිරිසක්. ඔවුන් සහ මාතර බැඳීමක් තියෙන නිසා. ඡන්ද රාගී කියන වචනයක් පාවිච්චි කරනවා. මෙන්න ලෝකෙට ඇලිලා නැති සුන්දර හදවතක් ඇති දරුවන් මේ ලෝකෙට ඇලෙන්න පටන් ගැනීම අවුරුදු 4-5න් පස්සේ පටන් ගන්නවා. මේක පිළිබඳ අවබෝධයක් නැති වැඩිහිටියන් ගුරුවරුන් හැමෝම මොකද කරන්නේ? තවදුරටත් මේකට උල්පන්දම් දෙනවා. ඉස්සරහට මම මේක කියන්නම්. මේ නිසා කල් තියා මතක තියාගන්න. මම ලොකු වෙන්න බෑ. මම කියන්නේ ඇඟ නෙමෙයි මෙතන. ලොකු වෙනවා කියන්නේ ඇඟ විශාල වෙනවා කියන එක නෙමෙයි. ඔබ 4 දෙනෙක් හෝ 3 දෙනෙක් ගෙදර ඉන්නේ කියන්නේ 5 දෙනෙක් අයියලා මංගලා. දැන් ඉතින් මේ චොක්ලට් එක බෙදාන කනකොට මට ලොකු කෑල්ල හොයාගන්න එක තමයි දුකේ මුල. අනිත් අය කුඩායි මම ලොකුයි එතකොට. මට නෙමෙයි මේක අපට සමසේ බෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ කෑල්ලත් අනිත් අයට දීලා සතුටු වෙන්න පුළුවන් මනසකින් ඉස්සරහට යන්න ලෑස්ති වෙන්න ඕන. ඔබ තුල මේක දකින්න. මේක gederin පටන් ගන්න ඕන. එහෙම නැත්නම් ඔබ මොකද කරන්නේ? මට හොඳ කෑල්ල. මට ලොකු එක. දැන් අර උපදි නිදානය පටන් ගන්නවා. එතකොට තමන් අනුන් කියන ભેදය, තමන් හොඳයි, තමන්ට වැඩි එක අනිත් අයට පොඩි එක කියන ભેදය පටන් ගන්නවා. දැන් පාසලට යනවා.
පාසලේ 30යි 40යි 45යි ඉන්නේ. ඉතින් අංක එකේද 40ක් ඉන්නවා. ගණන් හැදුවොත් රචනා තරගයක් ලිව්වොත් කවි කිව්වොත් හැමෝම සමාන නෑනේ. ඒ ප්‍රතිඵල 40ක්. ඉතින් ඒ තමන්ගේ තත්ත්වයෙන් එකෙන් ප්‍රදර්ශනය වෙන්නේ. කෝක වුණාම මොකද ආයේ? නමුත් ඔබ අනිත් අය පරාද කරන්න යන්න ගියොත් ඔබ දැන් රේස් එකට වැටෙනවා. දිනන පරාජය කරන රේස් එකට. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ. බුදුන් වහන්සේ වදාරන්නේ. ජය ගන්න ගියොත් සතුරන් ඇති වෙනවා. පෙරදුනොත් දුකසේ ඉන්න වෙනවා. දැන් එහෙනම් මේ කුසලතා දියුණු කිරීම කියන යටතේ නැත්තම් දක්ෂතා ප්‍රගුණ කිරීම යටතේ මේ තරඟයට දක්කනවා කියලා කියන්නේ දරුවෝ ඔවුන්ට දුක ඇතුල් කරනවා කියන එක නේද? ශිෂ්‍යත්ව තරඟය. පන්තියේ පළවෙනි ආවේ මේ තරඟය. පැත්තකට දාන්න ඕවා. පළවෙනි ආවෙන්න ඕනේ නැහැ. ඒක අම්මෙකුට තාත්තෙකුටවත් මන් දන්නේ හැටියට. සමත් වෙන්න ඕන නම් ලකුණු 35 නේ ගන්න ඕනේ. ඉංග්‍රීසියට ගන්න. ඒ විතරක් නෙමෙයි. ඒ ස්වාභාවික දක්ෂතාවයක් ඉන්නේ. ඒ තමන්ගේ తত্ত্বය. තමන්ට වඩා ලකුණු ගත්ත කෙනා කෙරෙහි වපරසින් බලන්න ඊර්ෂ්‍යාවෙන් බලන්න පුරුදු වෙන්න එපා. ඒකට තමයි උපදිය කියන්නේ. සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. මුදිතා. මුදිතා කියන්නේ අන් අයගේදී ජයග්‍රහණය සතුටු වෙන්න පුළුවන් ගතිය. අත දෙන්න hina වෙන්න තමන් දිනුව හා සමානව. මේ ලෝකේ වෙනස් කරන්න ඕන නම් කරන්න ඕන දේ මම මේ කියන්නේ. නමුත් රචනා තරඟය තුල, ක්‍රීඩා තරඟ තුල, නිවාසාන්තර තරඟ තුල, පාඨශාලාන්තර තරඟ තුල, එතනින් එහා පැත්තට දහම් පාසල් තරඟ තුල කොහාටද මේ ළමයි ගෙනියන්නේ? දක්කනවා නේද? තරඟයකට හුරු කරනවා නේද? දැන් නොදැනීම ලාභය අලාභය සැප දුක කියන මේ කාරණා දෙකේ ඇලීම ගැටීමට පුරුදු කරනවා නේද? පසුගිය දවස්වල මම දැක්ක රිලීට් වර්ගයේ තරඟ වගේක් එහෙම පරදිනකොට අඬන තරම්. ඇයි අර? කියමනට කියනවා ජය පරාජය දැනගන්නයි ක්‍රීඩාව ඉගෙන ගන්න කියලා. ඒ වුණාට ක්‍රීඩා තරඟයක් ඉවර වෙලා පාරේදි ගහ ගන්නවා. ඉස්කෝලේදී ගහ ගන්නවා. පිට්ටනියේදී ගහ ගන්නවා. ජාත්‍යන්තර තරඟ ලොකු ලොකු මහත්තුරුත් පරදුනහම දලා ගන්න ගහ ගන්නවා. ඕක වෙන්න හදන්නේ මේ දරුවන්ටත්. මම දැක්කම ඊළඟට ඉංග්‍රීසි හරි කොහෙද විදේශ රටකත් වපාසුසරකයක් පරද වෙලා ගහනවා පිටරට මිනිස්සුන් අපේ අය තරහ ගන්න බැරුව. උපදී නිදානා පබවಂತಿ දුක්ඛ බුද්ධ වචනය. ඒකේචි ලෝකස්මින් අනේක රූප අනේක ස්වරූපේන මේ දුක එනවා. මේක තමයි මම පෙන්වන්න හදන කාරණේ. එනිසා ඒක දරුවෝ තේරුම් ගන්න. පාස් වුණත් ජීවත් වෙන්න ඕන, ෆේල් වුණත් ජීවත් වෙන්න ඕන. පළවෙනියා වුණත් ජීවත් වෙන්න ඕන, දෙවෙනියා වුණත් ජීවත් වෙන්න, අන්තිමයා වුණත් ජීවත් වෙන්න ඕන. කවදාවත් කුසලතා සමාන වෙන්නේ නැහැ. ගුරුවරයා කොතරම් හොඳට කියලා දුන්නත් තේරුම් ගැනීම මේ හැකියාව තුළ වෙනස්කමක් තියෙනවා. මේක හීනමානයට කාරණයක්, බැනුම් අහන්න කාරණයක්, නැත්නම් දොස් ලබන්න කාරණයක් නෙමෙයි. බය වෙන්න කාරණයක් නෙමෙයි. ඒ මට්ටමින් යායුතු දුර දරුවන් යායුතුයි. ශිෂ්‍යත්ව තරඟේ ලකුණු 100ට වඩා ගන්න පුළුවන් ටික තෝරලා ශිෂ්‍යත්වයට තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඊට වඩා ගන්න බැරි අය ෆේල් වෙනවාමයි. මොන එකකට මේ ළමයි නිදිමරවල වද දෙනවද? ඒක අම්මලාගේ තරගේ තාත්තලාගේ තරගේ නිසා. අර මේ අස්සය දුවලා ජොකියා සතුටු වෙනවා වගේ තමයි මේ. අස්සයට මොන සතුටක්වත් නැහැ උදුවනවා. නමුත් ජොකියානේ දිනන්නේ පළවෙනියා වුණාම. ඒ අම්මලා තාත්තලා ගුරුවරු නැමැති ජොකියෝ මොකද කරන්නේ? අස්සයෝ ටික දක්කනවා. පොඩි අස්සයෝ ටික තරගෙට. මේකෙන් මනසට සිදුවෙන හානිය මේ උපදි නිදානය කියලා බුදුහාමුදුරුවෝ අදාගත් අදාළපු
නැවත හිතේ උපදින්න තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ ටික මේ උපදි කියන්නේ. ඒවා ආපහු හෙට එනවා, අනිද්දාට එනවා දැක්කහම. මේක බලවත් කරනවා නම් ඒ අධ්‍යාපනයක් තුල කොහාටද මේ සමාජය යන්නේ? මේ සමාජය ඔස්සේ ආපු අය දැන් ඉන්නවා. දේශපාලනය තුල ඉන්නවා, ක්‍රිකට්තර තුල ඉන්නවා, අනිකුත් තැන් වල ඉන්නවා. පේනවනේ විසඳ ගන්න හැටි. එතෙන්නද යන්න ඕන. ඒ නිසා මේ තරඟකාරීත්වයක පැත්තකින් දාන්න. ඉගෙන ගන්න ඕන. ඒක ආසායිත දෙයක් වශයෙන් කරන්න ඕන. ඒක තව කවුරුත් පරද්දන්න නෙමෙයි. තව ටිකක් එහාට යනකොට අනිත් අයට ප්‍රශ්න පත්‍ර පෙන්වන්න නැති, උත්තර කියලා දෙන්නේ නැති, රහසින් ප්‍රශ්න පත්‍ර ප්‍රකට කරලා ගෙන්නන. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? තමන් අනුන් හැදිලා. තමන් දිනන්න ඕන මොනියම් අයථාක්‍රමකින් හරිත් අනිත් අය පරදින්න ඕන. ඒගොල්ලෝ දැනගත්තොත් එදිනා නින්ද කියන්නේ නැහැ ප්‍රශ්න පත්‍ර තියෙන බව. දැන් මේ උපදින නිධානයේද අනේ දාරං ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා මේ තරඟකාරීත්වය ළමයාගේ මනස විනාශ කරනවා. මම මේ නම් දෙක කියන්නම්. ඔවුන්ගේ අදහස් මම කියවලා තියෙන නිසා. එක්කෙනෙක් මහාචාර්ය නලින්ද සිල්වා විශ්වවිද්‍යාල ගණිතය පිළිබඳ හිටපු අය. එතුමන් කියනවා මේ තරඟේ විශ්වවිද්‍යාලයට දක්වපුවම ළමයි නිර්මාණශීලී කිසිවෙක් එක බිහි වෙන්නේ නැහැ කියලා. අනිත් කෙනා පරාක්‍රම කොටිතුවක් ගීත රචකයෙක්. විශ්වවිද්‍යාලේ ගියා නම් මම මේ වගේ ගීත රචකයෙක් වෙන්නේ නැහැ, නිර්මාණශීලීත්වය විනාශ වෙනවායි කියලා. මේ නිර්මාණශීලීත්වය මලක් වගේ ස්වභාවිකව පිපින්න ඕන දෙයක්. ඒකට පහසුකම් සලසනවා ඇරුණාම බලෙන් මේක පුබුදවන්න බෑ. පරපුරෙන් ගෙනාවා වූ, ප්‍රවේණීන් ගෙනාවා වූ දක්ෂකම් සහිත දරුවන් ඉන්නවා. ඒවා හමු වුණාම මතුවලා ආවේවි. අපිට උදව් කරනවා ඇරුණාම අම්මට බැරි දුර, තාත්තට ගිය බැරන්න දුර බැරි යවන්නට මේ රේස් එකට වාඩි කිරීම තුළ ඔබ ළමයි තුළ ලෝභය, දේශය, මෝහය බලවත් කරනවා. ගුරුවරුන්, මව්පියන්, තරඟ සංවිධානය කරන හැමෝම ලොකු දිනන එක තමයි. මේකෙන් මනසට දින හානිය මේ කිසිවෙක් දන්නේ නැහැ. එතනින් එහා පැත්තට එනිසා මේ පාසල් අධ්‍යාපනය තුළ සුහද බව, ගැටලුවක් කතා බහ කරලා විසඳ ගන්න බව, සුනකයෝ වගේ කාගෙන ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව, සුනකයාට ඊට වඩා නුවණක් නැහැ, ඌ කාලා තමයි ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ. මේ නාට්‍ය තුලත් තරුණ අය ගහ ගන්නවා, පෙන්වනවා ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් පොඩි අය බලන් ඉඳලා මොකද හිතන්නේ? මේ ලොකු අය ප්‍රශ්න විසඳ ගන්න මෙහෙමයි, අපිත් ලොකු වෙනකොට ඒක තමා කරන්න ඕනේ කියලා ගහ ගන්න යනවා. එහෙම නැත්නම් තව ටිකක් කළා ඒකට අම්මට හොරෙන්, තාත්තට හොරෙන් සල්ලි හොරකම් කරන හැටි, නැත්නම් කොහේ හරි යන හැටි පෙන්වනවා නාට්‍යෙක. ගණන් පන්ති යනවා කියලා ගිහින්. ඉතින් දැනුත් මොකද කරන්නේ? ඇත්ත ලෝකෙත් ඊට පස්සේ විභාග ඉවරලා ගිහින් ගාකට පැනලා මැරෙනවා, අහු වෙනවා. මොකද අරකින් තමයි ඉගෙන ගත්තේ. මේ වැරදි ආදර්ශය කියන එක කොහෙන් දුන්නත් ඒක ගත්තාම තමන්ගේ ජීවිතයටත් ඒක එකතු වෙනවා. ඒ නිසා මේ ළමා ලෝකයේ ළමයින්ගේ මනස පරිස්සම් කරන්නට අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. මන්දයත් උගතා, ධනවතා, බුද්ධිමතා කියලා නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පෘථග්ජනයාටත් ආර්ය පුද්ගලයාටත් දෙන්නාම ලාභය, සැප දුක නින්දා ප්‍රශංසා කියනා වූ අටලෝ දහම තියෙනවා. ලෝකේ තියෙනවා. නමුත් අනාර්ය පුද්ගලයා දුක් වෙනවා, ආර්ය පුද්ගලයා දුක් වෙන්නේ නැහැ. දැන් මේ දරුවෝ අනාර්ය පුද්ගලයෝ බවට පත් කරපුවාම උපදින දානා පබවන්ති දුක්ඛ ඔක්කොටම අයිති නේද? දුකක් නැතුව ඉන්න මේ ලෝකෙට ආපු දරුවන් ඔබම දුකටපත් කරනවා. දරුවන්ට මේක තේරෙන්නේ නැහැ. ඔබේ බලපෑම් මත සමහර විට
මගේ මරන්න ගෙනියනවා වගේ හරකෙක් මරන්න ගෙනියනවා වගේ සමහර ළමයි පන්ති වලට යන්නේ කි. පස්සට ඇදලා. ඇයි ඉතින් මේ විවිධ ශේස්ත්‍ර ලෝකෙට ඕනේ. ඒ ශේස්ත්‍රයේ දක්ෂෙක් වෙලා ජීවනෝපාය හොයා ගැනීමනේ රස්සාව කියලා කියන්නේ. තම තමන්ට සුදුසු ආතෘප්තිමත් පැත්තකට ගියාම මොකද වෙන්නේ? හැම පැත්තටම ඕනනේ. හැමෝම ඉන්න ඕනනේ. ඒක බඩගෝස්තරේ රැක ගැනීම විතරයි නේද මේ රැකියාව කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ ඔය ටයිපඩ් කෝට් වලට උගත්කමට ඉහළ වැටුප් දෙනවට වඩා මේ මිනිස්සුන්ට සමාන වැටුපක් ජීවත් දෙන්න පුළුවන් සමාජයක් හදන්න පුළුවන් නම් අර තරඟකාරීත්වය අයින් වෙනවානේ. තරඟ විභාග ඊට පස්සේ බැරි වෙනකොට මොකද වෙන්නේ? හොරෙන් ලියන්න, බොරු කරන්න. ඔව් සපත්තුවේ කැමරාවක් දාගෙන ඉහළ ප්‍රශ්න පත්‍රයේ ගෙදර ඉන්න කෙනාට දකින්න සලස්සලා පොත්තරේ උත්තරේ ෆෝන් එකකින් ඇහෙන්න. දැන් කොහෙද මේ යන්නේ? ඒගොල්ලම ඊට පස්සේ මේ සඳහා තරඟකාරීත්වය වැඩි. ඊට පස්සේ හොඳින් බැයි නම් බොරු කරලා නෑ එක බොරුවක් අසා ගන්න බොරු 1000ක් ගෙතේ උතන බොරු එකක් කළා නම් ඊට පස්සේ හිට එහාටත් මේ බොරු ටික ඔක්කොම කරන කෙනෙක් බවට පත් වෙනවා. ලොකු ආයතනයට ගියාමත් මනුස්සයා ඊට පස්සේ බොරු කරයි. ඒ නිසා අනේක ස්වરૂපය කියලා කියන්නේ මොකද්ද? අනේක ස්වરૂපය බිරිඳ සහ සැමියා අතර යුග ජීවිතේ අවුල් සඳහා මේ දෙපැත්තට බෙදෙන එක. අනේක ස්වરૂපයේ සහෝදර සහෝදරීන් අතර තියෙන දායාද බෙදා ගැනීමට එකතාවයක් නැතිකම. අනේක ස්වરૂපයේ ස්වාමියා සහ සේවකයා අතර. අනේක ස්වરૂපයේ අටලෝ දහම අතර. අනේක ස්වභාවයේ ලෝභය සහ ද්වේෂය මෝහය අතර. අනේක ස්වરૂපයෙන් වර්තමානයේ බැලුවාම හොඳට තේරෙනවා ඔක. බලන්න මම මේ පෙන්න උදාහරණයක් අරගෙන කොහොමද ඔබ සැපසේ ඉන්නේ කියලා හිතන්න. මම ගන්නවා එළවලු මිල. ඉහළ ගියොත් පාරිභෝගිකයාට රිදෙනවා පෙළපාලි යනවා. පහළ ගියොත් ගොවියාට රිදෙනවා වැඩක් නැහැ කරලා කිය. මේ දෙකම යනවා නේද ඉහළ පහළ. ඒ ඔබේ දරුවන්ට ඒක වෙන්නේ නැද්ද? දැන් මේකදි කෑ ගහ ගන්න ගහමරා ගන්නද තියෙන්නේ? මේක හැමදාම තියෙන්නේ නැහැ. සාධාරණ ක්‍රමයක් යොදන්න කියලා රජයට මේ සඳහා මේක කෑ ගහන්න නැතුව දරා ගන්න නේද තියෙන්නේ? අටලෝ දහම දරා ගන්න නේද බුදුදහමෙන් උගන්වන්නේ? කො දරා ගන්නවද? අවේගශීලී වෙන්නට, ගහ බැන ගන්න, කපා කොටා ගන්න වැඩිහිටියන් මේ අවස්ථේ යනකොට බලන් ඉන්න දිහා දරුවෝ බලන් ඉඳලා ආදර්ශය ගන්නෙ නැද්ද? අපිත් එහෙනම් මෙහෙම තමයි මේ ප්‍රශ්නේ ගන්න ඕනේ. මම කිව්වේ අර ද්‍රවිඩ චිත්‍රපටි වල පෙන්වන කතාවක්. පුංචි එකෙක් කොහේ හරි මුල්ලක හැංගිලා ඉන්නවා. මොකද තරහකාරයෙක් ඇවිත් අම්මා හරි තාත්තා හරි මරලා යනවා. දකින්න. අහම්බේ. මතකයි පුද්ගලයාගේ මූණ. එතනින් එහාට මුළු කතාවම ගොඩනගන්නේ මොකටද? තමන්ගේ අම්මා හරි තාත්තා හරි මරවර පුද්ගලයා මරණ තැන දක්වාම වෛරය පරිගන්න. දැන් මේ බුදුදහමද? වෛරයෙන් වෛරය සංසිඳේ ඔය දහම. හොඳට චිත්‍රපටි වල තියෙන දහම ඔය. බුදුදහම වෛරයෙන් වෛරය නොසංසිඳේ. දැන් තමන්ම මෙන්න මම මේ පෙන්වන්නේ මේ දුක. ඔය කණ්ඩ නැතිකම ඇඳුම් නැතිකම නෙමෙයි ඊට වඩා වෙනස් දෙයක් ඒක. ඒකේ අඩු වැඩිකම් තියෙනවා. ඒක දරාගෙන ඉන්න පුළුවෙන්නේ. මේ දවස්වලත් සමහර මිනිස්සු ගෙදර ලුණුවත් නැතුව බඩගින්න ඉන්නවා ඇති. තියෙන තත්ත්වයන් යටතේ මාසයක් මෙල්ලියට එන්න බැරි වුණාම මාසෙට ඇති වෙන්න කලවණා කොයි ගෙදරවත් තියෙන්නේ නැහැ. ඒ වගේම එදිනෙදා හොයාගන්න මිනිස්සුන්ට සල්ලි නැතුවම රත්තරන් බඩුවක් උකස් තියාගන්න තැනකුත් නැහැ. බඩගින්නේ කොච්චර ඉන්නවද දන්නේ නැහැ. කසිප්පු වලට එළියට එන්න අවසර දෙනවා ඇරුණාම අරවට එළියට අවසර දෙන්නේ නැහැ. මේවත් පොදුම නීති.
ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවය ආහාර පාන ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් ආස්වාද ප්‍රාස්වාද වාතේ නෑ. මේගොල්ලන්ගේ මූලික අවශ්‍යතාවය අරක්කු. මේ බෞද්ධ රටක් මේ. බෞද්ධ නායකයෝ ඉන්න රටක්. ඉතින් මේ නිසා මේ අපි කතා කරන්නේ දරුවන් සම්බන්ධයෙන් මේ තරගකාරීත්වය. තුළ මේ මෝරණ ඊර්ෂ්‍යාව අන් අය පහත් කරන්න යන එක. මේකමයි දුකටපත් වෙන්න හේතුව ඉස්සරහට. ඒ නිසා Taman සමසේ සිතාගෙන සමානාත්වයෙන් හිතාගෙන සහෝදරත්වයෙන් පන්ති මට්ටමින් සහෝදරත්වයෙන් හැමෝටම උදව් උපකාර කරන සහෝදරත්වයෙන් මේ බෙදීම කරගන්න නැතුව යන්න ඉගෙන ගන්න. කවුරු බෙදන්න හැදුවත්. එහෙම නැත්නම් ඔබ මේ රේස් එකට දක්වන්න ගියොත් එහෙම කවුරු හරි අනිත් අය සතුටු කරන්න විදුහල්පතිතුමා හරි ගුරුවරයා හරි මම දන්නවා ඒක ළමෙක් සම්බන්ධ කතාවක්. අපි එයා කියලා කියමුකෝ ඔහු හෝ එයා කියන්නේ නැතුව. සාන පෙළ විභාගයෙන් සමත් වෙනවා. ලක්ෂ ලෙස. ඉතින් ඔක්කොම බලාපොරොත්තු තියලා මෙයා උසස් පෙළ සමත් වෙයි කියලා. මේ ළමයාට කිසියකක් වුණින් දෙයක් නැහැ පාඩම් හිටින්නේ නැහැ. මොකද ආතතිය පීඩනය. තව ටිකක් කල් ගියාම පිස්සු හැදෙනවා. අස් වෙලා වෙනත් පාසලකට ගිහිල්ලා සමත් වුණා උසස් පෙළ නම්. නමුත් අර මොකක්ද අර දක්වන්න හදන්නේ. අපේක්ෂිත ප්‍රතිඵලය නෙමෙයි ලැබෙන ප්‍රතිඵලය දැනගන්න වාර ගන්න ඉගෙන ගන්න. මේ මන් දකින්නකට අනුව කොතන කොහෙ ගියත් ජීවත් වෙන්න ඕන. PhD ගත්ත කෙනා ජීවත් වෙන්න වෙනවා. එදිනදා කීයක්වත් හොයාගන්න කෙනා ජීවත් වෙන්න නෙමෙයි. ජීවත් වෙන්න වැඩියෙන් සල්ලි දෙන සැපයි කියන සංකල්පය තුළ ජීවත් වෙන්න ලෝභයේ දේශේ මොහේ පෝෂණය කරන එක වැරදි කියන එක තේරෙන්නේ නැහැ. ඒක තුලින් දුකටපත් වෙනවා කියන බුද්ධ වචනේ දෙවෙනි තැනට දාලා. උපදී නිදානා පබවಂತಿ දුක්ඛ. මේක විසාකාවට දේශනා කළෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ. ඒ සංකෝ විසාකේ සතං ක්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. අන ජීවිතයේ දුකයි නෙමෙයි. මෙන්න මේ ළමා කාලේ ඉඳලා මෙන්න මේ ඇලෙන ගැටෙන සංඛ්‍යාව වැඩි කරගත්තොත් 100ක් ඒ 100 නිසාම හෙට අනිද්දාට අපහු දුක් 100ක් තියෙනවා. ඊළඟ ගාථාව මොකක්ද දන්නවද තියෙන්නේ? ඒ ගාථා පද ඊළඟ පද යෝවේ අවිද්වා උපදීන් කරෝති පුනප්පුනං දුක්ඛම උපේති මන්දෝ. ඒක දන්නේ නැති යම්කිසි පුද්ගලයෙක් නැවත නැවතත් මේ උපදින්න හේතු තියලා නැවත නැවතත් දුකටපත් වෙනවලු. තේරුණාද ජීවිතයේ දුක එන්නේ කොහෙන්ද කියලා? ජීවිතයේ දුකයි නෙමෙයි. අරලෝදහම දුකයි නෙමෙයි. Taman මේවා අල්ලාගෙන ඇලිලා ගැටිලා තිබ්බහම හෙට උපදිනවා. නැවත ඉපදීමේ දුක. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියපුවහම නැවත ඉපදීමේ දුක ඔය විඳින්නේ. මේ ටික පොසත් කරනවා නම් කෙනෙකුගේ ජීවිතේ ඔවුන් දුකටපත් කරනවා. ප්‍රතිඵල තියෙනවා. මේ හැඟීම ආවහම Tamanට Taman පාලනය කරගන්න බැරි තැනට ගියොත් ටික ටික වැඩි වෙනවා. ඉස්සෙල්ලා සැරදායි, ඊට පස්සේ අඬයි, ඊට පස්සේ අහුවෙන එකකින් ගහයි, ඊට පස්සේ පිටියට ගහයි. තව ටිකක් එහාට ගියාම දෙස් එක අල්ලලා පොළවේ ගහයි, ඉදිරියක් අල්ලලා පොළවේ ගහයි. ඉස්සරහට වෛද්‍යවරයෙක් වුණත් එහෙම වේදනාලාව අල්ලලා පොළවේ ගහයි. පාලනය කරගන්න බැරි වෙනවනේ. අන්න එහෙමයි ඒක වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා මේ කවුරු වුණත් මේ පුද්ගලයා මෙතෙන්ට යනකොට මේ පාලනය කරගන්න බැරි දේශේ වැඩි දියුණු වුණොත් එහෙම ඔහුට වෘත්ති අමතක වෙනවා, වෘත්ති ගෞරවය අමතක වෙනවා. ඒ නිසා දරුවෙක් වැඩෙන්න ඕන බුද්ධියෙන්, කරුණාවෙන්, පරිත්‍යාගශීලීත්වයෙන්, ඉවසීමෙන්. ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් නෙවෙයි. අන්න මේ රටාව තුළ දරුවා ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් පෝසත් කරනවා. ඒ කියන්නේ දරුවාට දුක දෙන්නේ අපිමයි ඉස්සරහට. ඒ වගේ ගැටලුවකදී ඒ ආතතිය දරා ගන්න සංසුන්ව ඉන්න, නොසන්සලේ ඉන්න උගන්වන්නේ අපි.
අපි වැටුණු වලේ වැඩිහිටියන් වැටුණු වලේම වැටෙන්න දරුවොත් ගෙනියනවා. මෙන්න මේකෙන් ගලව ගන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමාජයට පෙන්වන්නේ මුපේති මන්දෝ මන්ද බුද්ධිකයෝ බුද්ධි මදික නැවත නැවතත් මේ වැඩේ කරනවල බුද්ධිය මදිකම නිසා. මන්ද බුද්ධික කියන්න මම කැමති නෑ. නමුත් නොවන මදිකම. මේ ගොඩේ කෙනෙක් බවටදපත් වෙන්න ඕන ඔබේ දරුවා. ඔබට ඕන මේ මෙහෙම කෙනෙක් කරන්නද? හැමදේටම ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පුපුරන අන්තිමට පාලනය කරන හෘදයාබාධයක් ඇතිලා මැරෙන කෙනෙක් අවුරුදු 30 35න් 40න් එමේ ආවගේ සිලිත් රුධිර පීඩනය වේගවත් කරනවා. විතරක් නෙමෙයි රුධිරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරලා නහරහින් කරනවා. ඊට පස්සේ වේගය වැඩි වුණාම ගමන් කරන්න බැහැ ඉතලා වැටෙනවා. හෘදයාබාධයකින් මිය ගියේ. දැන් ළමා කාලේ තිබිච්ච අර සුන්දර ස්වභාවයේ ළමයෙකුගේ පරිස්සම් කරන්න. මේ චිත්තාභ්‍යන්තරේ මේ උපදි කියන වචනේ යටතේ මම කියන්නේ ලෝභය, දේශය, මෝහය. තව හුඟක් දේවල් තියෙනවා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර. මේවා වගා කරන්නේ නැති, වඩාන්නේ නැති අධ්‍යාපන රටාවක් තියෙන්න ඕන. ප්‍රතිඵල අඩු නැයි කියලා පේල්ලා ගෙදර ආවයි කියලා තවසර ඇලියන එකනේ තියෙන්නේ. දිවිනසා ගන්න කාරණේක්ද පෙළුණා කියලා කියන්නේ. උසස් පෙළ නම් දෙසර යන තුන් සැරයක් ලියවත් බාර ගන්නවා. ඇයි පෙළුණා හොඳ ලක්ෂපතිය කෝටිපති වෙලා නැද්ද හරි හම්බ කරගන්න. ජීවිතේ විභාගයක් පාස් වී පෙළීමෙන් කඩ ඔක්කොම නැති වෙනවද? ඈ. ඒ නිසා විභාගයේ සම්පූර්ණ ජීවිතය තීරණය කරන්නේ නැහැ. තරඟයක ප්‍රතිඵල පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වීම සම්පූර්ණ ජීවිතය තීරණය කරන්නේ නැහැ. පන්නන්න ඕනේ නැතිව පස්සේ පන්නනවා. පාඩි වෙන්න තරගෙට. අවංකව ලියන්න. තමන්ගේ ප්‍රතිඵලය 1 හරි 10 හරි ආයෙන එක පිළිගන්න ඉවරනේ. දක්ෂයට දැන හම්බ වෙන්න එපා. ඒගොල්ලොන්ට ඊර්ෂ්‍යා කරලා වැඩක් තියෙනවා. තමනුත් දක්ෂ වෙන්න ඕන, තව ටිකක් දක්ෂ වෙන්න මහන්සි වෙලා. ඒකේ අග තියෙනවා තව පදයක්. තස්මා පජානං උපදින් නකෛරා දුක්ඛස්ස ජාති පබවානුපස්සති. ඕන් කරන්න ඕන වැඩි ලොකු අය, පාලකයෝ, ගුරුවරු, තාත්තලාමලා නෙමෙයි දරුවෝ හැමෝටම බුදුහාමුදුරන්ගේ ආවාදේ මම මේ ගන්නෙ. එබැවින් ජීවිතේ දුක්ගෙන දෙන කාරණා ටික හිතට ගවඩා කරවන පුරුද්ද අවුරුදු 80ක් ඉඳලා එතනින් අයින් කරගන්න හැදුවට හම්බ වෙන්නේ නැහැ. වණ කියනකොට කියන කතාවක් තියෙනවා. පරිලාහ නිරේ හැදෙන හැටි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එහෙම එකක් නැහැ. නෑ උපමාවකින් ඒ පෙන්නන්නේ. උදේ ඉඳලා දවල් ඉඳලා රැ වෙනකම්ම දකිනහන සියලුම කාරණා වලින් හිතට උපදින්නේ කනගාටු, අකමැත්ත, අප්‍රසන්න බවලු. එකක්වත් හොඳ ඒවා නැහැ. එහෙනම් එතකොට කියනවා පරිලාහ නිරේ දුක් අතිශය වැඩි කියලා. යෝගී මේ ලෝකේ ජීවත් වෙනකොට මේ සිදුවෙන සිදුවීම් කෙරෙහි උපේක්ෂාසගත වෙන්න බැරි වුණාම ඔබ දුම්මල වරම අතර කපුවෙක් වගේ. අවුව වැරදි, වැස්ස වැරදි, පායන එක වැරදි, සීතල එක වැරදි, බඩු මිලිහල යන එක වැරදි, පහල යන එක වැරදි, තෙල් නැති වෙන එක වැරදි, බඩ ගිනින එක වැරදි. ඔක්කොම වැරදි. මොකක්ක හොඳ ඒවා නැහැ. මොකක් කරනවද අර තියෙන්නේ? බාහිර ලෝක සිද්ධීන් නිසා සිත ඇතුළේ නොසන්සුන් වෙන්න ආයතනයක් හදාගෙන ගිනි ගන්නවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතයේ දුක. ඕක හදාගන්න වැඩි දියුණු කරගන්න මැරෙන කල්ම පුළුවෙනි. පුතග්ජනයට. හැබැයි ආරි සත්‍ය තේරෙන තුරු ඕක නැති කරගන්න නම් ආපහු බෑ. තේරුම් ගත්ත කෙනාට පුපුණයි ඥානතෝ හම්බික්වේ පස්සතෝ ආසවණංකයන් වදාමි. ඔය වැරද්ද වෙන හැටි තේරුම් අරගන්න පුළුවන් පුද්ගලයාට ඊට පස්සේ හේතු අයින් කරන්න පුළුවෙනි. බැරි නම් ජීවිතයකට පරාදයි. ඔය කරගත්ත උපදි නිසා මොකද වෙන්නේ?
මෙලොව වශයෙන් ලෝභ දේශ මොහ නැවත උපදිනවා වගේ එතනින් එහා පැත්තටත් නැවත උපදින්න වෙනවා. ඒ නිසා මා දකින්නවා පාසල තුල හෝ දහම් පාසල තුල පූර්ව ළමාවිය තුල හෝ අධ්‍යාපනය සකස් විය යුත්තේ තර්කකාරීත්වයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යා කරන පලිගන්න වෛර කරන චේතනාවෙන් නෙවෙයි. මේකෙන් අයින් කර ගන්න ඕන. එක්ක පාලකයෝ අයින් කරන්න, එක්ක ගුරුවරු අයින් කරන්න, එක්ක මව්පියන් අයින් කරන්න ඕන. නැත්නම් දරුවෝ ඕක අයින් කරලා යන්න දැනගන්න වෙනවා. ලස්සන ජීවිතයක් ඕන නම්, ප්‍රීතිමත් ජීවිතයක් ඕන නම්. ඒ නිසා මම දකින්නේ මිනිස්සුන්ගේ ජීවිතය දුක් ගෙනත් දෙන්නේ ඔය බඩගින්නේ වේලක් ඉන්න එක හරි එහෙම නෙමෙයි. බඩු මිලි හෙනන එක නෙමෙයි. ලෝභයේ දේශේ මොහේ චිත්තාභ්‍යන්තරේ බලවත් වෙන එක. බලවත් කරගන්න ඉතා ඉක්මනින් පුළුවන්. නමුත් බලවත් කරගත්තාම මේකෙන් මිදෙන්න එච්චර ලේසියෙන් බෑ, තේරෙන්නේ නැත්නම් බෑ. අපි මේ වෙන පැත්තකින් බලලා මේ කියන්නේ. ඒ නිසා උගතුන් වෙන්න ඕන, බුද්ධිමතුන් වෙන්න ඕන. ලෝකයට අවශ්‍ය නව නිර්මාණ හදන නිර්මාණශීලී අදහස් ඇති වෙන්න ඕන. නමුත් මේවා අනිත් අය පරාද කරන්න තියෙන ඒවා නෙමෙයි. අනිත් අයට ඉහලින් කැපී පෙනෙන්න යන එකක් නෙවෙයි. ස්වාභාවික හැකියාවකින් ඉස්සරහට තියන යන්න ඕන හැම පැත්තෙම. එක එක්කෙනාට එක එක දක්ෂකම් තියෙනවා. ඒ පැති වලට ගියාවයි. ඒ පැති වලට දක්ෂතා මත යන අධ්‍යාපනයක් තාම නැහැ. ස්වභාවයෙන් ගినాපු දක්ෂතා තියෙනවා. ඒක ප්‍රවේණින් ගినాපු දක්ෂතා තියෙනවා. බොහොම පහසුයි. මොකද මේ හැමදේනම වෘත්තිකයන් බවට පත් වුණාම මේ හැම වෘත්තියක්ම රටට ඕනනේ. එහෙම විවෘත මනසක් පාලකින්ටත් නැහැ, මව්පියන්ටත් නැහැ, ගුරුවරුන්ටත් නැහැ. ලොක්කෙක්ම කරන්න, උගතෙක්ම කරන්න. මොකද අර කරේ ඉහළ පඩියකට දක්වන්න ලෑස්ති කරගත්තා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැය එකතු වෙන ඊට පස්සේ අවුල් ඇති කරගන්න කාරණාව පෞල් ජීවිතය තුළ, රාජකාරී ජීවිතය තුළ ඕන තරම් පේන්න තියෙනවා. යොසීමක් නැති අය. මේක දරුවන් තුළ නොතිබුණ ඔබ පෝෂණය කරපු වැරැද්දක්. දරුවන්ම පෝෂණය කරගන්න වැරැද්දක්. එනිසා බුදු සමයේ ආර්ය සත්‍ය සඳහන් දුක මිනිසා හදාගන්න දෙයක්. ලොකු වෙන්න වෙන්න මේක වැඩි කරගන්නවා. අන්න දරුවන් තේරුම් ගන්නවා නම් මෙන්න මේ ලෝකෙට අවතීර්ණ නොවි ඉස්සරහට යන්න. සාමාන්‍යයෙන් බයිබලයේ තියෙන්නේ මෙහෙමයි. මේ ස්වර්ගයට යන්න ඕන නම් පුංචි ළමෙක් වගේ වෙන්න ඕනේ කියලා. ඔය ඇඟින් කුඩා වෙන්න ඕනේ කියලා නෙමෙයි ඔය පෙන්නන්නේ. අර දරුවෝ ගාව තියෙන අහිංසක කාරුණික බව, ප්‍රසන්න බව, අවංක බව. ඇඟ ලොකුනාට ගමන්නේ අන්න එක තියාගන්න ඕන. ඒ නොපිරහෙන මනස. එතන මනසේ පරිහානිය තරඟකාරීත්වය තුළ ඉක්මන් කරනවා. තරඟකාරීත්වයක් ලෑස්තිත් කළා ඊට පස්සේ තරඟකාරී ආර්ථික රටාව ගියයි තව තරඟකාරී හැමදේම තරඟේ විශ්වවිද්‍යාලයට යන්නත් ඊට පස්සේ අලකුණු මට්ටමේ තරඟයක්, සම්මුඛ පරීක්ෂණයටත් තරඟයක්. බැරි වෙනකොට හොරබරු කරන්න පටන් ගන්නවා. මොකද අර සල්ලි කොල ටික හම්බ වුණාම සියල්ල ලැබෙයි කියන සංකල්පය ඔය. ඒ නිසා මිනිසාට දීලා තිබෙනවා ප්‍රියංකර, අවංක, අහිංසක, නොසැලෙන්න පුළුවන් මනසක්. ඒක පරිස්සම් කරගන්න බැරිකම තුළ මේක නැති කරගෙන ඊට පස්සේ දුකයි කියලා විඳින්න. හැම කාරණයක්ම ඊට පස්සේ කලබලයටපත් වෙන්න සංසම් වෙන කාරණයක්. මේ වැඩිහිටිය කරගත්ත මෝඩකම කරගෙන ඔබටත් එතෙන්ද වැටෙන්න දෝන මන් දරුවන්ගෙන් අහන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා
මේක තේරුම් ගත්තාම අටලෝ දහම ලෝකේ තියෙයි. බාර ගන්න මනුස්සයා දුක්ඛේ බාර ගන්න නැතුව ඉන්න කෙනා සැපසේ ඉඳී. මේ පරිවර්තනයක් ජීවිතය තුළ නේද තියෙන්න ඕන. අපි මේ ඔස්සේ ඇවිදින් අකට ගිහින් තේරුම් අරගෙන අඩුපාඩු හදාගනිමින් ඉන්න අය. මේ අමාරු වෙట్లా ගොඩ එන්න හදනවට වඩා වල ලින්දර වැටලා ගොඩ එන්න හදනවට වඩා ලින්දර නොවැටි ගොඩ එන එකනේ හොඳ. ඉතින් දරුවන්ගේ ලෝකේ සම්බන්ධයෙන් අපි දකින්නේ මේ වැරද්ද සිදු නොවෙන්න. එහෙම නිදහසේ ගලා යන ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරය බලවත් කරන්නේ නැති අධ්‍යාපන රටාවක් හදාගත්තොත් ඔවුන්ගේ ලෝකේ ඉස්සරහට සුන්දර වෙයි. එහෙම නැත්නම් එන්න මොකද වෙන්නේ? හොරය, බොරුව, වංචාව, කපටිකම ඕවා වැඩි වෙනවා. ඒ මොනවා හරි කරලා තෙන්න යන්න හදන්නේ. ඒ සඳහා සදාචාරය ඕන නැහැ ඊට පස්සේ. මොන වංචාවක් බොරුවක් හරි කරන්න පුගන්නනවා. අපහසුගිය දවසක මම කිව්වේ සමහර මව්පියන්ට පාසල්ට දරුවන්ට දාගන්න උනහම අදහස් සුදුකම් නැත්නම් එහෙම නැතිනම් එහෙම කල්තියම් බොරු කියන්න පටන් ගන්නවා. ගයක් කුලියට අරගෙන බොරුවට පදිංචියක් දාලා උපෙන්න සහතික හදලා දැන් අර බොරු සහතික. මම මව්පියන් වැරදි කියන්නේ නැහැ. ඒ වදේ නැතුව දරුවන් පාසලට ඇතුළත් කරන්න පුළුවන් අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ තත්ත්වයක් තියෙන්න ඕන. බොරු කරන්න ගියාම සිදුවන හානිය දකින්නේ නැද්ද? ඊට පස්සේ ඉතින් ඔය මේ පිළිබඳව වගකිය යුතු අය දරුවන් තරඟට දක්කන එක නවත්තලා නිදහසේ කැමති පැත්තට යන්න ඇරලා ඒ තුලින් සංවේදී මිනිසෙක් හැදුවොත් කුඹරේ හිටියත් මහපාරේ හිටියත් බස් රථක වැඩ කළත් කාර්යාලයක හිටියත් ඇමතිවරයෙක් වුණත් ආයතන ප්‍රධානියෙක් වුණත් ඔහු සංවේදී මිනිසෙක් වුණොත් අනිත් අයගේ දුක දකින ඔවුන් පාගා හෙලා පාලා කතා කරන්න පාගන්න කැමති නැති සමානතාවයෙන් හිදෙන එනත්නම් අර ඉහළ පහළ යන මේ මිල වලට අනුව උඩ පනින්න නැති මිනිස්සෙක් හදාගන්න බැරිද අපිට? කාටත් වෙන දේවල් දරා ගන්න වැරුණාම හැමදාම තියෙන්නේ නැහැ. ඒක පෙන්වන්නෙත් අර අටලෝ දහම වගේ කියලානේ. මට හමු වෙනවා මම දන්න කෙනෙක් හමු වෙනවා. කන්න කෙනෙක් නෙවෙයි කෙනෙක් හමු වෙනවා. හමුණා මට කිව්වේ මේ ගණන් ගිය දවසට හරි සන්තෝෂයි. අද වැඩක් නැහැ. මොහොම කනගාටුවෙන් ඉන්නේ. මම ඊට පස්සේ උපදෙස් දුන්නා. ඉතින් ඕක හැමදාම තියෙන්නේ නැහනේ. වැඩියෙන් කාලෙට ගණන් අඩු වෙනවා. ඉතින් ඒ කාලෙට දරා ගන්න පුරුදු වෙන්න. ගණන් ඉහළන කාලෙට තියෙන්නේ ඕන තරම් ඊටත් ඇති වෙන්න හොයාගන්න ඒ කාලෙට. ඔය අඬලා හරියනවා අය කියලා. ඒ සිදුවෙන සිද්ධියට කෙරෙහි අපි ශෝක වෙන්න හෝ උදම් වෙන්න ඕන නැහැ. ඒක ස්වභාවික දෙයක්. ඒක හැමදාම හැමෝටම සිදු වෙන දෙයක්. අර අමතර දෙයක් නේ අපි මේකෙන් දුක් වෙන එක. ඒ නිසා මේ බුදුදහමෙන් දරා ගැනීමේ ශක්තියක් උගන්වන්නේ. මේවා දරා ගන්න ඕන. ඔය දරා ගන්න බැරිකම තමයි ආවේගශීලීව වෙලපාලියාම අරවා මේවා තේරම පෙන්වන්නේ උද්වේගකර ආවේගශීලී ප්‍රකාශයන් දරා ගන්න බැරිකම. නම් දරා ගන්න උගන්වන්න වෙනවා. දරා ගන්න බැරිකම තමයි සමහරව පළවෙනි පන්දුවේම දැවි යන්නේ. මොකද ඇතුළත පීඩනයක් තියෙන්නේ. නමුත් නිදහසේ වැඩේ කරන්න පුළුවන් නම් මොකක්වත් නැහැ. ඒ නිසා මේ අපි මේ තරගයට යාමේදී බාහිර අතපය විතරක් නෙමෙයි මේකට ප්ලාස්ටික් කරන අපේ මනසත්. ඒක දරා ගන්න බැරි වුණාම ලොකු මානසික පීඩනයක්, ආතතියක්. දැන් මේ කතාව අහන දරුවන් ගෙදර ඉඳන් තැන පටන් අරගෙනම ලොකු කෑල්ල Tamanට හොයන්නේ නැතුව බෙදා හදා ගන්න. නැත්තම් අනිත් කෙනාට දීලා සතුටු වෙන්න. යම් කිසි ගැටලුවකදී අරගන්න යන්නේ නැතුව කතා බහ කරලා hina වෙලා විසඳුම ගන්න. මම එහෙම කියන්නම්.
පාඩම් වෙච්ච එකක් මම මේ කියන්නේ යන්නේ. මෙහෙමයි තියෙන්නේ. සරතල් නංගී අපේ අම්මා ඇඟලේ කැටි කිරි කරන අම්මා පොඩි අවදී අපහට පෙව්හින්දා අම්මට මං වැන්දා. මේ අයියා කියනවා නංගිට. නංගින අයියා කීවා මට හරි නෑ. තාත්තා අම්මට වැඩිය හොඳයි. නිතරම අප ගැන විහිතන හින්දා පියාට මං වැන්දා. එනි මේ කතාව දිගට යනවා කවි 30ක් විතර ඔස්සේ. තව ඉතින් ලස්සන කතා එක කියනවා. ඔය වචනේ අයියේ හරිය අඬන්න නම් කාටවත් බැරිය. දවසක් අයියත් දොර ළඟ වැටිලා හූ කී ඇඬුවේ. නංගිගේ තාත්තා කළුම කළුයි අපේ අම්මා නම් සුදුම සුදු. ඒ බැවින් අම්මා පියාට වැඩියෙන් සුදු පාටින් ඉහෙලයි. අයියේ සුදු නම් ලස්සනද පොල් බෑයත් හරි සුදු නේද? එහෙනම් අයියට හැමතෙම වැඩියෙන් ලස්සන පොල් බෑයයි. නේ? දෙපැත්ත. හැබැයි මේ කතාව අවසන් වෙන විදිහක් තියෙනවා. අපි මේ දෙම් බේරා ගනිමු. සිරි අයියාගෙන් ගොස් අසමු. අම්මත තාත්තද හොඳ කියලා එතකොට සිරි අයියාගේ විසඳුමක් තියෙනවනේ වාද වෙලා වැඩක් නැහැනේ. නම් සිරි අයියා උත්තර දෙන්නේ. ඉස්සල්ලා අම්මා හොඳයි කිව්වොත් වැරදි කියනකොට හූ කියනවා අනිත් එක්කලා. මොකද අම්මා වැරදි හරි කියන තාත්තා හරි කියන එකනේ. එතකොට කියනවා තාත්තා හොඳයි. අන්තිමට උත්තරේ හම්බ වෙනවා. එබැවින් නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳයි කියලා. වාද කරගත්ත එක වැඩක් නැහැ නේද? මේ කතාව මගේ මතකේ තියෙනවා. එනිසා ගැටුමකින් තොරව එකඟතාවයට එන්නේ. එනිසා බුදු සමය තුල ජය පරාජය දෙකේම සමසේ විඳ ගන්නට උගන්වන්නේ ඒකට මනස හුරු කරන්න වෙනවා. නමුත් මේ තරඟයට දක්කන එක ඒක හුරු වෙන්නේ නැහැ. දරා ගන්න බැරි වුණාය සමහර විට සීදීනසාගත් අවස්ථා තියෙනවා. මොකවත් නැති වෙලා නෙමෙයි. මනසේ පීඩණය විතරයි. ඒ නිසා අද මම පාලි වචනයකුත් ගත්තා. මේ බුද්ධ වචනයක් මම ගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ න්‍යාමයේ වර්තමාන සමාජයටත් වළංගුයි. දරුවන් අනවශ්‍ය ආකාරයට තරඟවල කොළ දක්කලා වුන් දුකටපත් කරන ලෝකයට ගෙනියන්න එපා. මොකද මේ බුද්ධ වචනේ හරියටම හරි උපදී නිදානා පබවಂತಿ දුක්ඛා. මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නම් මො දේවල් චිත්තාභ්‍යන්තරේ තැන්පත් කරොත් එහෙම නිදන් කරන උපදී නිදානය කියන්නේ ඒකට. දැන් ආපහු හෙට දුක් ගෙනත් දෙනවා. ඒවා දුක් ගෙනත් දෙනවා. ලෝකේ දුක නැහැ. එහෙනම් මම මේ කියපු කාරණා ටිකත් අහගෙන ඉඳලා අනිද්දාට නැත්තම් ඉදිරි දිනකෙන් ආව ලෝක ළමා දිනේ මුල් කොටගෙන හොඳම දේ ළමයින්ට කියන්නේ කේක් ගෙඩිය හොඳම දේ නෙමෙයි. හොඳම දේ ළමයින්ගේ සිත ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් අපිරිසු නොකර ඉස්සරහට ගෙනියන එක. එතකොට වුණවත් අපට වඩා ඔබට වඩා මේ ලෝකේ කොක්කවල් දාගන්න නැතුව ආගම ජාතිය රට වෘත්තිය ඒවා නිලතල නිසා ભેද වෙන්නේ නැතුව ඔය එකක්වත් ගණන් ගන්න නැතුව ජීවත් වෙයි. ඔය ලොකු දේවල් නෙමේ එකක්වත්. ලොකු නැති දේවල් ලොකු දේවල් වලට උගන්වලා මේ තියෙන්නේ. ඒ හැම එකක් තුළම ඊට පස්සේ මමත්වයේ පෝෂණය කරමින් මමත්වයේ විසින් දුක් ගෙනත් දෙන ලෝකෙට ඔබ ඇද දානවා දරුවන්. ඊළඟ පරපුර මෙන්න මේකෙන් බේර ගන්න පුළුවන් නම් ඉස්සරහට පරපුරේ අනාගතේ අර බොරුවට වාද විවාද කරන දේශපාලනඥයෝ ඊට පස්සේ එක මේසේ අත දී ගන්නවා කරට දාගත්ත දාගෙන යනවා කනවා බොනවනේ. අන්න ඒ වගේ බොරුවට නෙමෙයි ඇත්තටමත් අන්න ඒ විදිහට විවාදයේ හරි තරංගයේ හරි තිබුණා වයසේ නාම සමෝහණය. අන්තිමට කවුරු දිනුවත් දිනු. ඒ මනස පරිස්සම් කරලා දෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය දැනුවත් ඇති අය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දරුවන් මේ තරඟට යොමු කරලා වුන් පරිහානියටපත් කරන්නේ නැතුව. දරුවන්ගේ නිදහසේ යන්න ආරින්න වෙනවා. එතකොට
ඔවුන්ගේ ලෝකයේ මීට වඩා මේ ගැටුම් අවම පොල් ගහක පොල් කැඩුවා. පාරේ සිමෙන්ති දැම්මත් නැත්නම් පාරේ තාර දැම්මත් ඉහළ කාර්යාලයක හිටියත් පෙට්‍රල් සෙට් දෙක තෙල් ගැහුවත් ඒ මිනිස්සයාට ඒකේ ලොකු හරි කුඩාවක් හරි නැහැ. ඒක ජීවනෝපාය විතරයි. මේ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වරින් ජීවත් වෙන එක, තරෝ ජීවත් වෙන එකේ සතුට තියෙවි. තව ටිකක් එහාට යනකොට ඒකට කියනවා නිවිලා තනසිලා ජීවත් වෙනවා කියලා. ඒක තව ටිකක් එහාට යනකොට තේරෙවි. සිත තුළ තිබුණා වූ නිවීමක් වහගෙන දුකටපත් වෙනවා. ඒ වහගෙන කාරණා අයින් කරගත්තාම නිවීම ජීවිතය තුළ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදාළ දේ ඔබටත් හම් වෙයි. ධර්ම නිදානය. නිසා අපි බලන්නේ මේ පැත්තෙන්. කෙනෙකුට ඒක පිළිගන්න නැත්තු වෙන්න පුළුවන්. ඒකේ තරම් සාර දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් ඒක මානසික වශයෙන් සත්‍යයක්. ඒ නිසා අපි මේ කරුණු පැහැදිලි කරේ කරුණු දෙකක් ඔස්සේ. තම දරුවනුත් මේවට සවන් දීලා මේ ආයත මග පිළිබඳව වෘත්තියම ඉහළට ගන්න නැතුව මනුස්සකම රැකගෙන උපදින දහනේ අවම කරගෙන ලෝකෙ සිදු වෙන දේවල් වලට අඬන්න දොරන්න වැළපෙන්නේ නැතුව කෝක සිදු වුණත් hina වෙලා ඉන්න. මිල ඉහළ ගියත් පහළ ගියත් පුරුදු වෙන්න වෙනවා. මේ ලෝකේ නවත්තන්න බෑ අපිට. වෙනස් වෙනකන්. අපිට බුදුරජාණන් වහන්සේ උදාහරණවා ඉසේලෝ යත ආයක ගනෝ වාතේන සමීරති. උලන් හැමුවට හතර පැත්තෙන් හොඳට බිමට බැහැගත්ත ගල හෙලෙන්නේ නැල්ලු ගල් කනුව. ඒකට වෙන ගල් කනුව නෙමෙයි ගල් පර්වතය. අන්න ඒ අර මනස පරිහානියටපත් නොකරගත්තාම ඕවා වදින්න නැති වෙනවා. ඒ ජීවිතේ සැප. තේරුම් ගත්ත වැඩිහිටියන්ටත් ඒ සැප ලබා ගන්න අවස්ථාව සැලසේවා. වැඩිහිටියන්ගේ ලෝකයේ මගින් දරුවන්ට ඇති කරන පීඩනය අවම කරලා ඔවුන්ගේ ජීවිතය වඩාත් වාසනාවන්ත කරගන්නට කල්පනා කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්න වෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් ඔන්න දරුවන් වෙනුවෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් කරන්න ගත්තා වූ මේ කාලය වෙන් කිරීම මම මෙසේ අවසන් කරනු ලබනවා. අපි බලමු අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේ සුන්දරත්වයේ අත්විඳ දරුවන් තේරුම් ගනීවිද කියලා. එහෙනම් එතකොට ඔබට පුළුවන් වේවි තෙරුවන්ගේ සැබෑ සරණ පාවිච්චි කරන්න.